හරි. හැමෝටම ආයිබෝවන්. හරි බලගන්න නම් අද අපි ඕගනික් පාඩම පටන් ගන්නවා. ඕගනික් කියන්නේ විභාගයට ලකුණු 250ක් ගන්න පුළුවන් අනිවාර්ය පාඩමක්. ලකුණු 250ක්. 10න් 250ක් කියලා කියන්නේ 125ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පාඩමෙන් 4න් එකක් මුළු විෂය නිර්දේශයෙන් 4න් එකක් වගේ ගන්න පුළුවන් ඕගනික් කෙමිස්ට්‍රි කියන පාඩම හරියට කොට දාගත්තා නම්. එහෙනම් මේ පාඩම හරියට කරගන්න මේක අපි සාකච්ඡා කරන කොටස් 5කට බෙදලා මගේ කොටස් 5 ඔයාලට දෙන්නම්. මේක අනිවාර්ය පාඩමක්. MCQ පේපරේ බැලුවා ප්‍රශ්න 8ක් 10ක් විතර තියෙනවා. අනිවාර්ය රචනා ප්‍රශ්න 2ක් හෝ 3ක් ස්ට්‍රච් එකක් ඇතුළු අනිවාර්යෙන්ම තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ පාඩම හොඳට කරගන්න. හරි. මම ඉස්සෙල්ලා මේක ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්. ඕගනික් කෙමිස්ට්‍රි කියලා කියන්නේ මොකක්ද? කාබනික රසායන. සිංහල තේරුම කාබනික රසායනයේ ඕගනික් කෙමිස්ට්‍රි. හරි. මේක අපි ඒකක 4ක් යටතේ අධ්‍යයනය කරනවා. ප්‍රධාන ඒකක 4ක් යටතේ අධ්‍යයනය කරනවා. මම ඒ 4 ඔයාලට දෙන්නම්. හරි. එතකොට මාතෘකාව ලියා ගන්න හැමෝම ඕගනික් කෙමිස්ට්‍රි නැත්තම් කාබනික රසායනයේ. හරි. අපි ඉස්සෙල්ලා බලාගමු මොකද්ද මේකේ තියෙන මූලික පියවරයන් 4 නැත්තම් මේකේ තියෙන ප්‍රධාන කාණ්ඩ 4. අපි කාණ්ඩ 4ක් ඇතුලේ අධ්‍යයනය කරනවා කියලා. හරි. අපි බලමු ගෙන. පළවෙනි කාණ්ඩය නැත්තම් පළවෙනි එක විදිහට අපි කියනවා IUPAC නාමකරණයේ කොටස. IUPAC නාමකරණය කරනවා පළවෙනි කාණ්ඩ කොටස වශයෙන් අපි කොටස් 4කට බෙදලා තියෙනවා. ඒකේ පළවෙනි එක අපි විදිහට කාබනික සංයෝග IUPAC නාමකරණය කියන එක තමයි කරන්නේ. IUPAC නාමකරණයේ පළවෙනි ගැටේ. IUPAC නාමකරණය. මේක වැදගත් කොටසක්. පේපරේ අරන් බලන්න පුළුවන් ඔයාලට අනිවාර්යයෙන්ම MCQ 3-4ක් එනවා ස්ට්‍රක්චර් එකකට එනවා. ඒක නිසා ගොඩක් වැදගත් කොටසක්. ඉස්සෙල්ලා මේක කරනවා. ඊළඟට කාබනික සංයෝගවල ප්‍රතික්‍රියායි නිපදවීම ටිකයි කියලා දෙනවා. ප්‍රතික්‍රියා හා නිපදවීම. ප්‍රතික්‍රියා හා නිපදවීම දෙවැනි කොටස විතර. තුන්වෙනි කොටස විතර අපි කියලා දෙනවා කාබනික සංයෝග වලට අදාළ. ඒ කියන්නේ අපි මේ ඉගෙනගත්තු ප්‍රතික්‍රියා වලට අදාළ යාන්ත්‍රණය. යාන්ත්‍රණයේ කොටස තමයි ඊළඟට කියලා දෙන්නේ. තුන්වෙනි කොටස විදිහට යාන්ත්‍රණය කියන එක කියලා දෙනවා. හතරවෙනි කොටස නැත්තම් මේකේ කාබනික රසායනයේ අවසාන කොටස විදිහට අපි ඔයාලට කියලා දෙනවා කාබනික සංයෝගවල භෞතික හා රසායනික ගුණ පිළිබඳව. මේ වගේ තියෙන භෞතික ගුණයි රසායනික ගුණයි. භෞතික හා රසායනික ගුණ පිළිබඳව වෙන වෙනම හඳුනා ගන්නවා. මේක තමයි ප්‍රධාන කොටස් 4. මේ සංයෝග 4 පිළිබඳව අපි තමයි මේ තියෙන කොටස් පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරනවා. හරි. ඉතින්ලම මාතෘකාව ලියාගත්තනේ. හරි. ඉතින්ලා ලියන්නේ එහෙනම් මෙහෙම ලියමු. මේ විදිහට ලියා ගන්නකො. ඉතින්ලා පොඩි හැඳින්වීමක් ලියාගමු. ඊට පස්සේ අපි යම් පාඩමට. හරි. මෙම ලියන්න. මෙම ඒකකය ප්‍රධාන කොටස් 4ක් යටතේ අධ්‍යයනය කෙරේ. මෙම ඒකකය ප්‍රධාන කොටස් 4ක් යටතේ අධ්‍යයනය කෙරේ. මෙන්න මේ කොටස් 4ෙන් තමයි අධ්‍යයනය කරන්නේ. හරි. අංක 1 කියලා ලියා ගන්න. අංක 1 කාබනික සංයෝග IUPAC නාමකරණය. කියන්නේ මෙන්න මේ කොටස. කාබනික සංයෝග IUPAC නාමකරණය. මේක ඔක්කොම ලියා ගන්න කැපිටල් වලින්. IUPAC නාමකරණය. පළවෙනි එක හරි. ඊළඟට අංක 2 විදිහට ලියා ගන්න. කාබනික සංයෝගවල ප්‍රතික්‍රියා හා නිපදවීම. කියන්නේ අපි මේ කාබනික සංයෝග ප්‍රතික්‍රියා වෙන්නේ කොහොමද? නිපදවන්නේ කොහොමද කියලා වෙන වෙනම ඉගෙන ගන්නවා. හරි. දෙවෙනි එක කාබනික සංයෝගවල ප්‍රතික්‍රියා හා නිපදවීම. තුන්වෙනි එක ලියා ගන්න යාන්ත්‍රණයේ කොටස. මෙහෙම ලියන්න. කාබනික ප්‍රතික්‍රියාවලට අදාළ
තුන්වෙනි එක කාබනික ප්‍රතික්‍රියාවලට අදාළ යාන්ත්‍රණය. යාන්ත්‍රණය කියන්නේ මේ ප්‍රතික්‍රියාවලයි නිපදවීම්වලයි තෝරාගත් ප්‍රතික්‍රියාවක තෝරාගත් ඒවා කිහිපයක් විතරයි. ඔක්කොගෙම නෑ. ඒ වගේ යාන්ත්‍රණය කියන්නේ ප්‍රතික්‍රියාව හැදුන හැටි අපි කියලා දෙනවා. තමයි යාන්ත්‍රණය කියලා කියන්නේ. කාබනික ප්‍රතික්‍රියාවලට අදාළ යාන්ත්‍රණය. 3. හරි. ඊළඟට හතරවෙනි එක ලියාගන්න. හතරවෙනි එක කාබනික සංයෝගවල භෞතික හා රසායනික ගුණ. කාබනික සංයෝගවල භෞතික හා රසායනික ගුණ. කාබනික සංයෝගවල භෞතික හා රසායනික ගුණ. ඔය ටික. ඔය තමයි ප්‍රධාන කොටස් 4 ඕගනික් කෙමිස්ට්‍රි අපි මේ කොටස් 4 යටතේ තමයි ඔයාලට කියලා දෙන්නේ වෙන වෙන. හරි. ඒ ටික ලියාගත්ත නේද? හරි. ඊළඟට අපි බලමු මොකද්ද කාබනික සංයෝගයක් කියන්නේ කියලා. ඔක්කොටම කලින් අපි ඒක දැනගන්න ඕනේ. අපි බලන්න ඕන කාබනික සංයෝගයක් කියන්නේ මොකද්ද? කාබනික ප්‍රතික්‍රියා ගැනනේ කරන්නේ. හරි. එහෙනම් මේක මකන්නම්. කාබනික සංයෝගයක් කියලා කියන්නේ කාබන්ගේ සංයුජතාව. මේ තියෙන කාබන් මේකේ සංයුජතාව 4ක් තියෙන්න ඕන. සංයුජතාව 4යි. 4ක්. සංයුජතාව 4ක් වෙන පරිදි මේකේ තියෙන කාබන් හැම එකක්ම මුහුම්කරණයට ලක් වෙලා තියෙන්න ඕන. මුහුම්කරණය ඉගෙනගෙන ඇති sp sp2 sp3 මුහුම්කරණ අවස්ථා 3. ඔන්න ඔය මුහුම්කරණ අවස්ථා 3න් අනිවාර්යයෙන්ම මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා නම් ඒ වගේ සංයෝග වලට අපි කියනවා කාබනික සංයෝගයක් කියලා. එතකොට කාබනික සංයෝගයක් කියන එකේ සාමාන්‍ය අර්ථ දැක්වීම මොකක්ද? කාබනි සංයුජතාවය 4ක් වන පරිදි සියලුම කාබන් පහත සඳහන් පරිදි කියන්නේ මෙන්න මේ පරිදි sp sp2 sp3 අයුරින් මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා නම් ඒ වගේ කාබනික සංයෝග වල අපි කියනවා කාබනික සංයෝග කියලා. ඒ වගේ සංයෝග වලට. හරි. අපි ඉස්සෙල්ලා එකක් ලියාගමු. මෙව ලියන්න. චුටි තර ලකුණක් දාලා ලියන්න. කාබනික සංයෝගවල අර්ථ දැක්වීම. කාබනික සංයෝගවල අර්ථ දැක්වීම. හරි. අර්ථ දැක්වීම යටතේ මෙහෙම ලියන්න. ඒකට යටින් කාබන්හි සංයුජතාව 4ක් වන පරිදි සියලුම කාබන් මුහුම්කරණයට ලක් වී ඇතනම් සියලුම කාබන් මුහුම්කරණයට ලක් වී පහත සඳහන් බන්ධන අවස්ථා පමණක් පවතින සංයෝග කාබනික සංයෝග වශයෙන් අර්ථ දැක්වේ. කාබනික සංයෝග වශයෙන් අර්ථ දැක්වේ. එතකොට මොනවද තියෙන බන්ධන තුන මොකද්ද? sp කිව්වහම මොන වගේ බන්ධනයක් දෙන්න ඕන කාබන් අතර? මෙන්න මේව නේද? මේව මතක තියෙන්න ඕන ඔයාලට. ඉගෙනගෙන තියෙන්න ඕන. එතකොට sp2 කියලා කිව්වන් පස්සේ මොන වගේ එකක්ද? sp3 කියලා කිව්වහම එන්නේ මොන වගේ එකක්ද? sp2 කියලා කියන්නේ ඔන්න. sp3 කියලා කියන්නේ මොකද්ද එතකොට? නෝන. ඔන්න ඔය බන්ධන අවස්ථා 3. හරි. මෙන්න මේ රූප සටහන් 3 ඇඳලා එතනින් ලියා ගන්න sp එකට ඉස්සරහින් sp sp2 නම් spt ඔන්න ඔය තුන ලියා ගන්න පැහැදිලිව. මේක ලියලා මේකට යටින් වරහන් ඇතුළේ sp කියලා දාන්න. මේක ලියලා මේකට යටින් sp2 ලියලා හරි. ඒ ටික ලියා ගන්න එහෙනම්.
හරි. ඊළඟට අපි බලමු මේමයි දැන්. කාබනික සංයෝග ප්‍රධාන වර්ග දෙකක් යටතේ අපි වර්ග කරනවා. කාබනික සංයෝග ප්‍රධාන වර්ග දෙකක් යටතේ අපි වර්ග කරනවා. එකකට අපි කියනවා ඇලිපැටික කාබනික සංයෝග. ඇලිපැටික කාබනික සංයෝග කියලා අනිත් එකට කියනවා ඇරෝමැටික කාබනික සංයෝග. මේ තියෙන්නේ ඇලිපැටික. ඇලිපැටික කාබනික සංයෝග අනිත් එක ඇරෝමැටික කාබනික සංයෝග. ඔන්න ප්‍රධාන වර්ග දෙක කාබනික සංයෝගවල. ඇලිපැටික කාබනික සංයෝගයි ඇරෝමැටික කාබනික සංයෝගයි. හරි. අපි දැන් බලමු මොනවද මේ ඇලිපැටික කාබනික සංයෝගයක් කියලා කියන්නේ කියලා. හරි. මෙහෙමයි. ඇලිපැටික කාබනික සංයෝගයක් කියලා කියන්නේ ඇරෝමැටික වලයක් හෙවත් බෙන්සීන් වලයක්. අපි ඇරෝමැටික වලයක් කියලා කියනවා බෙන්සීන් වලයකට. බෙන්සීන් කියලා කියන්නේ මෙන්න මේකට. ඔය තියෙන්නේ බෙන්සීන් වල ව්‍යුහය. මේ තියෙන්නේ බෙන්සීන්. බෙන්සීන්. මෙන්න මේ වගේ සංයෝග කොටසක් අඩංගු නොවනේවට අපි කියනවා ඇලිපැටික කාබනික සංයෝග කියලා. එතකොට මේකට අපි කියනවා ඇරෝමැටික වලයක් කියලා කියනවා බෙන්සීන් වලයක් කියලාත් කියනවා. එතකොට මේ තියෙන්නේ ඇරෝමැටික හෙවත් බෙන්සීන් වලයක්. අපි ඇලිපැටික කාබනික සංයෝගයක් කියලා කියන්නේ ඇරෝමැටික වලයක් අඩංගු නොවන කාබනික සංයෝග. එතකොට ඇලිපැටිකේවට මෙන්න මේ වගේ සංයෝග කොටස අයත් වෙනවා නම් ඒක ඇලිපැටික නෙවෙයි. හරි. එතකොට ඇරෝමැටික කාබනික සංයෝගයක් කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ බෙන්සීන් වලයක් නැත්තම් ඇරෝමැටික වලයක් අඩංගු වන කාබනික සංයෝග වලට අපි කියනවා ඇරෝමැටික කාබනික සංයෝගයක් කියලා. ওই දෙක අපි අඳුරගන්නේ ඔන්න ඔය විශේෂත්වයෙන් තමයි. හරි. මාතෘකාව ලියන්න මෙහෙම. කාබනික සංයෝග වර්ග කිරීම. කාබනික සංයෝග වර්ග කිරීම. කාබනික සංයෝග වර්ග කිරීම. කාබනික සංයෝග වර්ග කිරීම. හරි. ඒක යටතේ මෙහෙම ලියන්න. මෙය ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙය ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කෙරේ. කාබනික සංයෝග ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරනවා යන්න. මෙය ප්‍රධාන කොටස් වර්ග දෙකක් යටතේ වර්ග කෙරේ. අංක 1 දාලා ලියන්න. අංක 1 ඇලිපැටික කාබනික සංයෝග. ඇලිපැටික කාබනික සංයෝග. ඇලිපැටික කාබනික සංයෝග. එතකොට ඇලිපැටික ටිකට මම උදාහරණ ටිකක් දෙන්නම් මෙන්න මේ වගේ ඒවා. CH2 CH3 මේ වගේ වලයක් අඩංගු වෙන්නේ නැහනේ. CH2 CH OH CH3 එතකොට මේක ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ඇලිපැටික කාබනික සංයෝග වලට උදාහරණ කිහිපයක්. හරි. ඔය ටික ලියා ගන්න එන. හරි. මේම ලියමු අපි. ඒක යටතේ මේම ලියන්නකෝ. ඇලිපැටික කාබනික සංයෝග කියන එක යටතේ. හරි. ලියන්න. ඇරෝමැටික වලයක් හෙවත් ඇරෝමැටික නෙතින් ඇරෝමැටික වලයක් හෙවත් ඇරෝමැටික වලයක් හෙවත් බෙන්සීන් වලයක් අඩංගු නොවන කාබනික සංයෝග. අඩංගු නොවන කාබනික සංයෝග. අඩංගු නොවන කාබනික සංයෝග. ඇලිපැටික කාබනික සංයෝග වේ. ඇලිපැටික කාබනික සංයෝග වේ. ඇලිපැටික කාබනික සංයෝග වේ. හරි. උදාහරණ කියලා මෙන්න මේ තුන ලියා ගන්න. උදාහරණ 3 1 2 3 කියලා දාන්න. ඔය තුන ලියා ගන්න. හරි. ඊළඟට ඇරෝමැටික කාබනික සංයෝග. අංක 2 දාලා ලියන්න. ඇරෝමැටික කාබනික සංයෝග. ඇරෝමැටික කාබනික සංයෝග. අපි මේව එකින් එක අධ්‍යයනය කරනවා. ඇලිපැටික කාබනික සංයෝගය වර්ග තියෙනවා, ඇරෝමැටික තියෙනවා. එකින් එක අපි අධ්‍යයනය කරනවා. හරි.
ඇරෝමැටික කාබනික සංයෝග කියන එක යටතේ ලියන්න මෙහෙම. ඒක යටින් ලියන්න. ඇරෝමැටික වලයක් හේවත් ඇරෝමැටික වලයක් හේවත් බෙන්සීන් වලයක්. ඇරෝමැටික වලයක් හේවත් බෙන්සීන් වලයක් අඩංගු වන කාබනික සංයෝග. අන්න එහෙනම් මෙන්න මේ වගේ සංයෝගයක් අඩංගු වෙන්න ඕන. උදාහරණ විදියට ඔන්න බෙන්සීන් කියන්නේ ඇරෝමැටිකයි. ඊළඟට ඔන්න උදාහරණ ඔය තුන ලියා ගන්නකො. ඔය තුන ලියා ගත්තන් ඇති. අපි ඔය එකින් එක අධ්‍යයනය කරනවා. ඇලිපැටික කාබනික සංයෝග ගොඩක් තියෙනවා. ඇරෝමැටික ඒවත් කිහිපයක් තියෙනවා. ඒවා ගැන එකින් එක අධ්‍යයනය කරනවා. හරි. මේ උදාහරණ තුන ලියා ගන්න. හරි. මේකත් ආ ගන්න දැන්. ඇලිපැටික කාබනික සංයෝගයි ඇරෝමැටික් ඒවායි හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. අපි ওই දෙක වෙන් කරලා හඳුනා ගන්නවා මෙන්න මේ වගේ ක්‍රමයකින්. අපි ඇලිපැටික කාබනික සංයෝගයක් දහනය කරලා බලනවා. ඇරෝමැටික් එකකුත් අරගෙන දහනය කරන්න බලනවා. දහනයේදී සාමාන්‍ය දුමාරයක් පිට වෙනවා නම් ඒක ඇලිපැටික සාමාන්‍ය දුමාරයක්. ඒ කියන්නේ සාමාන්‍ය සුදු පැහැති දුමාරයක් පිට වෙනවා නම් ඇලිපැටික කාබනික සංයෝගයක් වෙනවා. තද කළු පාට දුමාරයක්. තද කළු පාට දුමාරයක් පිට වෙනවා නම් අපි ඒවට කියනවා ඇරෝමැටික කාබනික සංයෝගයක් කියලා. අන්න එකෙන් තමයි අපි අඳුරගන්නේ ඇලිපැටික කියන්නේ මොනවද, ඇරෝමැටික කියන්නේ මොන සංයෝගකද කියලා දහනය කරලා අපිට හඳුනගන්න පුළුවන්. එතකොට දහනය කරොත් එහෙම සාමාන්‍ය දුමාරයක් එනවා නම් ඒකට අපි කොහොමද කියන්නේ? ඇලිපැටික කාබනික සංයෝග. දහනය කිරීමේදී තද කළු පැහැති දුමාරයක් එනවා නම් අපි කියනවා ඒවට ඇරෝමැටික කාබනික සංයෝග. හරි. ලියා ගන්න එක මෙහෙම. චූටි අනුමාතෘකාවක් වගේ එකක් ලියමු අපි. මෙහෙම ලියන්න. ඇලිපැටික හා ඇරෝමැටික කාබනික සංයෝග හඳුනා ගනිමු. කාබනික සංයෝග හඳුනා ගනිමු. ඇලිපැටික හා ඇරෝමැටික කාබනික සංයෝග හඳුනා ගනිමු. අන්න කොහොමද බලමු හඳුනගන්නේ දැන්. ඇලිපැටික් ඒවයි ඇරෝමැටික් ඒවයි. හරි. ඒක යටතේ මෙහෙම ලියන්න. මෙම කාබනික සංයෝග දහනය කිරීමේදී සාමාන්‍ය දුමාරයක් පිටවේ නම් එවැනි කාබනික සංයෝග ඇලිපැටික කාබනික සංයෝගයක් ලෙසද තද කළු පැහැති දුමාරයක් පිට වේ නම් මේක තියන්නේ තද කළු පැහැති දුමාරයක් පිට වේ නම් ඇරෝමැටික කාබනික සංයෝගයක් ලෙසද අර්ථ දැක්වේ. නැත්නම් හඳුනාගත හැක කියලා ලියන්න ඒත් හඳුනාගත හැක. හරි. එහෙනම් අපි ඊළඟට ඇලිපැටික කාබනික සංයෝග මොනවද කියලා හඳුරගනිමු. ඇලිපැටික කාබනික සංයෝග තියෙනවා 12ක් විතර. මේ සංයෝග ටිකේ මම දැන් ඔයාලට දෙනවා සංයෝග ටික මොකද්ද කියලා. ව්‍යුහය මොකද්ද කියලා මතක තියෙන්න ඕන. නම දුන්නොත් එම ව්‍යුහය අඳින්න පුළුවන් වෙන්න ඕන. ව්‍යුහය දුන්නොත් එම ඒක මොකද්ද කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. හරි. එහෙනම් මාතෘකාව ලියා ගන්න ඇලිපැටික කාබනික සංයෝග. හරි. මෙන්න බලා ගන්න එනම් ඇලිපැටික කාබනික සංයෝග 12ක් විතර තියෙනවා. ඔන්න බලන්න එනම් පළවෙනි එක මෙන්න මෙහෙම එකක් තියෙනවා. කාබන් අතර
තනි බන්ධන විතරයි තියෙන්නේ. කාබන් කාබන් අතර තනි බන්ධන විතරක් තියෙන ව්‍යුහයක්. එතකොට ඔන්න ඔය වගේ හැදෙන්නේ. කාබන් කාබන් අතර තනි බන්ධන විතරයි. මෙහෙම එකට අපි කියනවා ඇල්කේනයක් කියලා. කාබන් කාබන් අතර තනි බන්ධන තියෙන මේ වගේ ව්‍යුහයකට අපි කියනවා ඇල්කේනයක් කියලා. ඇල්කේන. ඇල්කේන කියලා කියන්නේ ඔහොම එකකට. හරි. ඊළඟට කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තියෙන ව්‍යුහයකට කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන්නේ. මෙහෙම එකට අපි කියනවා ඇල්කීනයක් කියලා. ඇල්කීන. මේ හොඳට මතක තියාගන්න. මේ ව්‍යුහ අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. ඕගනික් වල මූලික සිලබස් එක තමයි මේක. හරි. ඊළඟට කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙන එක. කාබන් කාබන් අතර තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයක්. එහෙම එකකට අපි කියනවා ඇල්කයිනයක් කියලා. ඇල්කයින්. ඔය නම් තුන හොඳට මතක තියෙන්න ඕන. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. හරි. ඊළඟට තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම ව්‍යුහයක්. R කාණ්ඩයක් එක්ක OH කාණ්ඩයක්. මේකට අපි R කියලා කියන්නේ CH3 හෝ ඕනම කාණ්ඩයක් ගන්න පුළුවන්. OH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙහෙම එකට අපි කියනවා ඇල්කොහොලයක් කියලා. ඇල්කොහොල. දැන් ওই ටික මතක තියෙන්න ඕන. මේ තුන ලේසි මතක තියාගන්න. තනි බන්ධනයක් තියෙනවා නම් ඇල්කේනයක් කියලා කියනවා. ද්විත්ව බන්ධනයක් නම් ඇල්කීනයක් කියලා කියනවා. ත්‍රිත්ව බන්ධනයක් නම් ඇල්කයිනයක් කියලා කියනවා. හරි. ඊළඟට OH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් R කාණ්ඩයකට අපි කියනවා ඇල්කොහොල කාණ්ඩයක් කියලා. ඊළඟට මෙන්න මේක බලන්න. කාබන්ට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් සම්බන්ධ වෙලා හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙලා තියෙනවනේ. මෙන්න මේ වගේ ව්‍යුහයකට අපි කියනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් කියලා. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් කියලා කියනවා. කාබන් එක්ක ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් සම්බන්ධ වෙලා තනි බන්ධනයකින් හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් මේකට අපි කියනවා ඇල්ඩිහයිඩයක් කියලා. ඊළඟට මේක බලා ගන්න මෙන්න මේ මේක. කාබන්ට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකම තනි බන්ධනයකින් හයිඩ්‍රොක්සයිඩ් පරමාණුවක් සම්බන්ධ වෙනවා. මෙහෙම එකට අපි කියනවා කාබොක්සිලික් අම්ලයක් කියලා. කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් කියලා කියනවා මේ වගේ එකකට. හරි. ඊළඟට මෙන්න මේක බලාගන්න. කාබන්ට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් සම්බන්ධ වෙලා මේ විදිහටමයි එන්නේ. ක්ලෝරීන් හෝ බ්‍රෝමීන් කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. මම මේකට ක්ලෝරීන් එකක් සම්බන්ධ කරා කියලා කියමු. මේකට අපි කියනවා අම්ල ක්ලෝරයිඩයක් කියලා. අම්ල කෑල්ලක්නේ සම්බන්ධ වෙන්නේ. ක්ලෝරයිඩ් කෑල්ලක් සම්බන්ධ වෙනවා. අම්ල ක්ලෝරයිඩයක් කියලා කියනවා. එහෙනම් මේවට අපි කියනවා අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩයක් කියලා තියෙනවා. හරි. මෙතන තියෙනවා කීයක් තියෙනවද? 8ක් 7ක් තියෙනවා නේද? කාබනික සංයෝග වල ව්‍යුහ තියෙනවා 7ක්. මේ 7 හොඳට මතක තියාගන්න. තව ටිකක් තියෙනවා. මම ඒක ඊළඟට දෙන්නම්. හරි. මේ ටික ලියාගන්න. එකින් එක කොටු කරලා ලියාගන්න පැහැදිලි. එතකොට නෝට් එක වැරුවම පැහැදිලි. එකින් එක කොටු කරලා ව්‍යුහය ලියාගන්න. මේ ව්‍යුහය දැක්කම නම මතක් වෙන්නත් ඕනේ. නම කිව්වම ව්‍යුහය අදින්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි. මම ඒ ටික පාඩම් කරගන්න විදියක් ඔයාලට කියන්නම්. එතකම් මේ ටික ලියාගන්න. හරි. මම මේ ටික මකනවා එහෙනම් ඊළඟට ඉතිරි ටික දෙනවා හොඳට බලා ගන්න. දැන් මේවා හොඳට මතක තියෙන්න ඕන අනිවාර්යෙන්. මේ ටික ඔයාලා වෙනම වෙලාවක් අරගෙන පාඩම් කරගන්න අනිවාර්යෙන්ම මූලික ටික තමයි මේක. ඕගනික් වලට අනිවාර්යෙන්ම මේ ව්‍යුහ ටික ඕන. මේවා නෑ කියලා කියන්නේ ඕගනික් වලට බෑ කියන එක තමයි. ඒකින්ද අනිවාර්යෙන් මේවා හොඳට මතක තියාගන්න ඕන දේවල්. හරි. ඊළඟ ටික බලා ගන්නකො. හරි. ඊළඟට මෙන්න මෙහෙම ව්‍යුහයක් තියෙනවා. කාබන්ට ද්විත්ව බන්ධනයක් ඔක්සිජන් සම්බන්ධ වෙනෝ දෙපැත්තෙන්ම තියෙන කාබන්. අන්න මැද තියෙන එකට තමයි මැද තියෙන කාබන් පරමාණුවට ඔක්සිජන් එකක් සම්බන්ධ වෙනෝ ද්විත්ව බන්ධනයකින්. මෙහෙම එකට අපි කියනවා කීටෝනයක් කියලා. කීටෝන. ඔය නම් හොඳට මතක තියාගන්න. කීටෝනයක් කියලා කියනවා. ඊළඟට තියෙනවා මෙහෙම එකක්. R කාණ්ඩයකට ඒ කියන්නේ CH3 CH2 වගේ ඕනම කාණ්ඩයක් ඕනම මේ R කියන එකට ඕනම දිග සංයෝගයක් සම්බන්ධ වෙන්න පුළුවන්.
ඒ වගේ එකකට NH2 කාණ්ඩයක් විතරක් සම්බන්ධ වුණොත් අපි කියනවා ඇමීනයක් කියලා. ඇමීනයක් කියලා කියනවා. NH2 එකක් විතරක් සම්බන්ධ වෙලා නම්. ඊළඟට මෙන්න මෙහෙම එකක් තියෙනවා. කාබන් එක්ක ද්විත්ව බන්ධනයෙන් ඔක්සිජන් සම්බන්ධ වෙලා මේකට සම්බන්ධ වෙනෝ NH2 කාණ්ඩයක්. ඔන්න. මීට වඩා වෙනස්. මේ දෙක පටලවා ගන්න එපා. මේකේ නම වෙන්නේ ඒමයිඩ්. ඒමයිඩ් කියලා අපි කියනවා. මේ නම් දෙක පටලවා ගන්න එපා. ගොඩක් අය මේක පටලවා ගන්නවා. නිකම්ම ආර කාණ්ඩයකට NH2 සම්බන්ධ වෙලා තියෙනවා නම් ඇමීනයක් කියලා කියනවා. ඔක්සිජන් එක එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා ඒමයිඩ් කාණ්ඩයක් කියලා. හරි. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේක ටිකක් විශේෂ එකක්. හොඳට බලා ගන්න. කාබන් ආපහු කාබන් එකක් ඔක්සිජන් කාබන්. ඔන්න බලන්න. ඒ ව්‍යුහයේ තියෙන විශේෂත්වය බලන්න. කාබන් එක්ක මෙතන ද්විත්ව බන්ධනයක් තියෙන ඔක්සිජන්. ඒකම කාබන් දෙකක් අතරට තියෙන ඔක්සිජන් එකක්. මේ වගේ ව්‍යුහ තියෙන මේක විතරයි. මෙහෙම එකකට අපි කියනවා එස්ටර පරමාණුවක් නැත්නම් එස්ටරයක් කියලා. එස්ටරයක් කියලා කියනවා. විශේෂ සංයෝගයක් එස්ටර කියලා කියනවා. හරි. ඊළඟට තියෙනවා මෙහෙම එකක්. ඕනෑම ආර් කාණ්ඩයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් සයනයිඩ් කාණ්ඩයක්. තනි බන්ධනයකින් සම්බන්ධ වෙනෝ සයනයිඩ් කාණ්ඩයක්. මෙහෙම එකකට අපි කියනවා සයනයිඩ් එකක් කියලා. සයනයිඩ්. ඔන්න සයනයිඩ් කියලා අපි කියනවා. හරි. ඊළඟට එකක් තියෙනවා. තව එකක් තියෙනවා දෙන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි හිතමු ආර් කාණ්ඩයක් කියලා. මොනවම හරි ආර් කාණ්ඩයකට සම්බන්ධ වෙනවා X කියලා පරමාණුවක්. මේ X කියලා කියන්නේ මොනවද? හැලජන පරමාණු වලට අපි කියනවා X කියලා. හැලජන. මොනවද හැලජන කියලා කියන්නේ? හැලජන කියන එක ඔයාලට මතක් වෙන්න ඕන. ඒ ලෙවල් වලට ආපු මුල් කාලෙම උගන්වනවා හැලජන කියන්නේ මොනවද? ආවර්තිත අවගුව පාඩමේදී අනිවාර්යෙන් උගන්වනවා. හැලජන කියලා කියන්නේ 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොනවද හැලජන වලට අයිති වෙන්නේ? ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන්, ෆ්ලෝරීන් ඔන්න හැලජන පරමාණු. මේ X කියන එක වෙනුවට ක්ලෝරීන් දෙන්නත් පුළුවන්, බ්‍රෝමීන් දාන්නත් පුළුවන්, අයඩිනුත් පුළුවන්, ෆ්ලෝරීනුත් පුළුවන්. ඕනම පරමාණුවක් සම්බන්ධ වුණොත් අපි කියනවා මෙන්න මේ වගේ සංයෝගයකට එනම් ඇල්කිල් හේලයිඩයක් කියලා. ඇල්කිල් හේලයිඩයක් කියලා කියනවා. ඔන්න ප්‍රධාන සංයෝග ටික ඔක්කොම සංයෝග ටික මම ඔයාලට දුන්නා. මේ ටික අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. මේ ටික දැන් ලියනකොට අනිවාර්යෙන් කොටු කරලා ලියා ගන්න. එකින් එක කොටු කරලා පුළුවන් නම් හයිලයිට් කරගන්න. ගොඩක් වැදගත්. ඕගනික් වලට මේ ටික බැරි නම් ඕගනික් බෑ. ඒක නිසා අනිවාර්යෙන්ම මේ ටික හොඳට පාඩම් කරගන්න. මේ ටික පාඩම් කරනකොට ඔයාලා මෙහෙම දෙයක් කරන්න. හබ් ෂීට් එකක් අරගෙන ඉස්සෙල්ලා මේ ටික හොඳට බලා ගන්න. ඊට පස්සේ නම් ටික ලියා ගන්න එක දිගට. නම් ටික ලියලා ඉවරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් එකින් එක මේ විදිහට නම් ටික යොගියුම් මේක ඉස්සරහින් ඔයාලට අඳින්න පුළුවන් ව්‍යුහය මතකෙන් අඳින්න. මේකේ ව්‍යුහය මතකෙන් අඳිනවා. මේකේ ව්‍යුහය මතකෙන් අඳිනවා. මේකේ ව්‍යුහය මතකෙන් ඒ විදිහට එකිනෙක ව්‍යුහ අඳින්න මතක් කර කර. ඒ විදිහට 3 පාරක් 4 පාරක් කරන්න අනිවාර්යෙන් මතක හිටියි. ඊට පස්සේ ව්‍යුහ ටික වෙන බැඳ ගන්න මතකෙන් ඒක ඉස්සරහින් මේ ව්‍යුහයට අදාළ නම මොකක්ද කියලා ලියන්න. හරි. එහෙනම් මේක අනිවාර්යෙන් කරන්න ගොඩක්ම වැදගත්. ඕගනික් වලට වැදගත්ම කොටස තමයි මේක. මූලික අඩිතාලම. හරි. ඔය ටික ලියා ගන්න එහෙනම් පැහැදිලිව. හරි. බෝඩ් එකේ ගණන් 10ක් දීලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා අපි ඇලිපැටික කාබනික සංයෝග මොනවද කියලා ඉගෙන ගත්තා. ඒ දැනුම පාවිච්චි කරගෙන මේ තියෙන මේක මන් දීලා තියෙන සංයෝග 10ක්. මේ සංයෝග 10 තියෙන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා අඳුරගෙන ඒක නගින් ලියන්න මොකක්ද ක්‍රියාකාරී කාණ්ඩය කියලා. ඉස්සෙල්ලා මේ ටික ඇඳ ගන්න පැහැදිලිව. ඊට පස්සේ මම උදාහරණයක් විදිහට මෙන්න මේක තියෙන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා බලන්න. මෙන්න මම ඔයාලට ඉගන්නුවා මෙන්න මේම ක්‍රියාකාරී කාණ්ඩයක්. C ද්විත්ව බන්ධන OH කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ ක්‍රියාකාරී කාණ්ඩයක් මම ඉගන්නුවා මතකයි. ඔන්නෝම ක්‍රියාකාරී කාණ්ඩයක් තිබ්බේ මොකේද? ඇල්ඩිහයිඩ් කාණ්ඩයක නේද? එහෙනම් මේක ළඟින් ලියන්න ඇල්ඩිහයිඩ්. ඒ විදිහට මේකේ තියෙන අනිත් ප්‍රශ්න තියෙන 9ක්. ඒ ප්‍රශ්න 9ෙම තෝරලා ලියන්න
මොකද්ද ක්‍රියාකාරී කාණ්ඩය කියලා. ඒකට වෙලාව අරන් ඔයාලා කරන්න. මම දැන් ලියන්නම් ඊටු ටික ඔයාලා වීඩියෝ එක නවත්තලා මේ ටික අනිවාර්යෙන් කරන්න. හරි. මම එනවා මේ ටික සාකච්ඡා කරනවා දැන්. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ මොකද්ද තියෙන්නේ? මෙන්න මෙතන මේ. මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩය. හොඳට බලන්න. කාබන් දෙකක් නැත්නම් ආර් කාණ්ඩ දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මැද තියෙන කාබන්ට ද්විත්ව බන්ධනයක් එක්ක ඔක්සිජන් සම්බන්ධ වෙලා. එහෙම එකකට අපි කොහොමද කියන්නේ? කීටෝන කාණ්ඩයක් කියන නේද? මෙන්න මේ වගේ හැඩයක් නේද උතන තියෙන්නේ. ඔන්න ඔය වගේ හැඩයක්. කීටෝනයක් කියන මන් දුන්නේ නම් මේක කීටෝන. හරි. ඊළඟට මේක බලන්න. මේකෙන් බලන්න මේ OH කාණ්ඩයක් තියෙන්නේ කාබන් එක්ක. කාබනුයි OH උයි සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? ඇල්කොහොල කාණ්ඩයක් නේද? ඇල්කොහොල. ඇල්කොහොල කාණ්ඩයක්. හරි. ඊළඟට හතරවෙනි එක මෙන්න ක්‍රියාකාරී කාණ්ඩය තියෙන්නේ ඔතන. හැලජන කාණ්ඩයක් සම්බන්ධ වෙලා. හැලජන කාණ්ඩයක් සම්බන්ධ වුණා නම් කියන්නේ CX කාණ්ඩයක්. ඇල්කිල් හේලයිඩ් නේද? ඇල්කිල් හේලයිඩ්. අන්න හරි. ඊළඟට බලන්න පස්වෙනි එක කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක්. ඒ ටික ලේසි මොනවද? ඇල්කීන. ඇල්කීන. මේ තියෙන ඇලිපැටික කාබනික සංයෝග ඔක්කොම මේවා අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. ඊළඟට 6 වෙනි එක කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක්. එහෙනම් ඇල්කයින. ඇල්කයින. එහෙනම් කාබන් කාබන් අතර තනි බන්ධන විතරක් තියෙනවනම් ඒකට කොහොමද කියන්නේ අපි? ඇල්කේනයක් කියලා කියනවා. ඇල්කේනයක්. බලන්න මේක මේ සයනයිඩ් කාණ්ඩයක් සම්බන්ධ වෙලා. සයනයිඩ් C. එහෙනම් සයනයිඩ්. සයනයිඩ්. හරි. ඊළඟට බලන්න 8 වෙනි එකේ මොකද්ද තියෙන්නේ? මේකක් තියෙන්නේ මෙතන මේ. මෙන්න ක්‍රියාකාරී කාණ්ඩය. අංගෝ ප්‍රධානම ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා. මොකද්ද? කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල. හරි. ඊළඟට මේක බලන්න මේ COOCl. අම්ල ක්ලෝරයිඩයක් නේද ඒක? අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩ්. මෙන්න මේක. ඒක නම් දැක්කම මතක් වෙන්න ඕන ඔය වගේ view වල තිබ්බේ එකයි. මේ වගේ ඔක්සිජන් එකක් මැදට ඇවිල්ලා තියෙන එකක් මොකද්ද? එස්ටර් කාණ්ඩයක්. එස්ටර්. හරි. මෙන්න මේ ටික මේ තියෙන ඇලිපැටික කාබනික සංයෝග ටික මම ඉස්සෙල්ලා දීපු ටික අනිවාර්යෙන් ඔයාලා මතකෙන් ලියන්න try කරන්න. කොලයක් අරගෙන ඉස්සෙල්ලා පාඩම් කරගන්න ව්‍යුහය දිහා බලන හොඳට ව්‍යුහය දිහා බලාගෙන මතක් කරගන්න. ඊට පස්සේ කොලයක් අරගෙන තනියම ලියන්න මේ ව්‍යුහයේ ඉස්සෙල්ලා ව්‍යුහ ටිකේ නම් ලියාගත්ත ව්‍යුහයේ හැඩේ තනියම ඇඳලා. ඊළඟට ඒ විදිහට 3 පාරක් 4 පාරක් කරලා ආපහු ව්‍යුහ ටික වෙන මැද ගන්න. ව්‍යුහ ටික ඉඳගෙන ව්‍යුහ වලට අදාළ නම් ටික මතක් කර ලියන්න. ඒ වගේ ඔයාලා 4-5 පාරක් කරනකොට මේ ටික අනිවාර්යෙන්ම මතක තියෙයි. ඒ විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් ඒක ඔයාලා කරලා බලන්න. හරි. දැන් මේ ටිකත් ලියා ගන්න. හරි හැමෝම බලා ගන්න. ඊළඟට තියෙන වැදගත් දේ තමයි IUPAC නාමකරණය කරද්දී අපිට අනිවාර්යෙන්ම වමනා කරන දෙයක් තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා අනුපිළිවෙල කියන එක. ප්‍රමුඛතා අනුපිළිවෙල. ප්‍රමුඛතා අනුපිළිවෙල. මොකද්ද මේ ප්‍රමුඛතා අනුපිළිවෙල කියලා කියන්නේ? IUPAC නාමකරණයේදී අපිට යම්කිසි සංයෝග දෙනවා. එක එක සංයෝග, විශාල සංයෝග දෙන්න පුළුවන්, පොඩි සංයෝග දෙන්න පුළුවන්. ඒ සංයෝගවල ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා අඳුර ගන්න තමයි අපි ප්‍රමුඛතා අනුපිළිවෙල කියන එක පාවිච්චි කරන්නේ. ප්‍රමුඛතා අනුපිළිවෙල කියන එක අපි පාවිච්චි කරන්නේ යම්කිසි සංයෝගයක් IUPAC නාමකරණය කරද්දී ඒ සංයෝගයකට ක්‍රියාකාරී කාණ්ඩ ගොඩක් තියෙන්න පුළුවන්. එකක් නෙවෙයි. සමහර ඒවාක ක්‍රියාකාරී කාණ්ඩ ගොඩක් තියෙනේම තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ඒ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ වලින් ප්‍රධානතම ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා අඳුරගන්න මේ ප්‍රමුඛතා අනුපිළිවෙල කියන එකෙන්. හරි. ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව ඇලිපැටික කාබනික සංයෝගවල ප්‍රමුඛතා අනුපිළිවෙල මොකක්ද කියලා මම ඔයාලට දැන් කියලා දෙනවා. හරි. එහෙනම්
මේ තියෙන ප්‍රමුඛතානුපිළිවෙලත් ඔයාලා අනිවාර්යෙන්ම පාඩම් කරගන්න ඕන. ඒක ගොඩක් වැදගත්. ප්‍රමුඛතානුපිළිවෙල අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. මුලින් ඉන්නේ කවුද? ඊළඟට ඉන්නේ කවුද? මේ පිළිවෙල ගොඩක්ම වැදගත්. IUPAC නාමකරණයේදී අනිවාර්යම දෙයක් තමයි මේක. ඒක නිසා හොඳට අහගන්න, හොඳට මතක තියාගන්න මේක. හරි. දැන් බලන්න. ප්‍රමුඛතානුපිළිවෙලේ උඩින්ම ඉන්නේ IUPAC නාමකරණයට අනුව ප්‍රමුඛතානුපිළිවෙලේ උඩින්ම ඉන්නේ කාබොක්සිලික් අම්ල කියන එක. කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල. අන්න කාබොක්සිලික් අම්ල තමයි මුලින්ම එන්නේ. මේක ව්‍යුහය මම අදින්න යන්නේ මම නිකන් අදින්නම් මෙතන. මෙන්න ව්‍යුහය. ව්‍යුහ ටික දැන් ඔයාලට මතක තියෙන්න ඕන. ඉස්සෙල්ලා කියලා දුන්නා. ඔන්න ව්‍යුහය. මම හැම එකෙම ව්‍යුහ හඳින්නේ නම් ටික විතරයි ලියන්නේ. එහෙනම් ප්‍රමුඛතානුපිළිවෙලේ ඔක්කොටම වැඩි උඩින් ඉන්න එක තමයි කාබොක්සිලික් අම්ල කියලා කියන්නේ. හරි. ඊළඟට ඉන්න එක මොකක්ද කියලා බලමු. මේක තමයි දැන් විශාලත්වයෙන් වැඩි මේක. ඊළඟට එස්ටර කියන සංයෝගය තමයි ඉන්නේ. එස්ටර. එස්ටර වල හැඩය මම මෙතන අඳින්න යන්නේ නැහැ. ඔයාලා දැන් හැඩය දැනගන්න ඕන. හරි. එස්ටර වලින් පස්සේ ඉන්නවා අම්ල ක්ලෝරයිඩ් කියන ක්‍රියාකාරී කාණ්ඩය. අම්ල ක්ලෝරයිඩ් කියන එක තමයි එස්ටර වලින් පස්සේ ඉන්නේ. ඊළඟට ඉන්නවා ඒමයිඩ් කියන සංයෝගය. ඒමයිඩ් කියලා කියන්නේ දැන් සංයෝගයේ නම අහපු ගමන් මතක් වෙන්න ඕන. මේක තමයි ඒමයිඩ් කියලා කියන්නේ කියලා. හරි. ඊළඟට සයනයිඩ් කියන එක එනවා. ඊළඟට සයනයිඩ් කියන්නේ ඔන්න ඔය කාණ්ඩෙත් ඔන්න සයනයිඩ්. හරි. සයනයිඩ් වලින් පස්සේ එනවා ඇල්ඩිහයිඩ් කියන කාණ්ඩය. මම මේක අඳින්නම් මෙන්න මෙතනින්. මෙහෙම එන්න ඔන්න ඔහම එනවා. ඔයාලා ගන්න මෙන්න. මෙතනට එනවා ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ් කියන කාණ්ඩය එනවා. එතකොට මෙතන තියෙන්නේ සයනයිඩ් එක. මම ආපහු ඔයාලට පැහැදිලි නැත්තම් ඔන්න ඔය විදිහට අඳිනවා. මෙතන තියෙන්නේ සයනයිඩ්. හරි. ඇල්ඩිහයිඩ් වලින් පස්සේ දැන් ඇල්ඩිහයිඩ් වලින් පස්සේ එනවා අපිට කීටෝන කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් පස්සේ විශාලත්වයෙන් සාමාන්‍යයෙන් අඩු එක. ප්‍රමුඛතානුපිළිවෙලෙන් එන්නේ කීටෝන කියන සංයෝගය. කීටෝනයක් කියන්නේ මොකක්ද කියලා දැන් මතක් වෙන්න ඕන. ඒ හැඩය අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. හරි. කීටෝන වලිනුත් පස්සේ මොකක්ද කියලා බලමු. කීටෝන වලින් පස්සේ තියෙනවා ඇල්කොහොල කියන සංයෝගය. ඇල්කොහොල කියන එක ඔයාලා අනිවාර්යෙන් දන්නවා ඇති. මේක හැඩය එහෙනම් අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. OH ඇල්කොහොල. හරි. ඇල්කොහොල වලින් පස්සේ තියෙනවා ඇමීන කියන සංයෝගය. ඇමීන කියලා කියන්නේ ඒමයිඩ් වගේම ඊට චුට්ටක් වෙනස් එක නේද? ඇමීන. වෙන ඇමීන වල සංයෝගී ආර් කාණ්ඩයක් එක්ක NH2 එකක්. ඇමීන වලින් පස්සේ ඇල්කයින කියන එක එනවා. ඇමීන වලින් පස්සේ ඇල්කයින අන්න හරි. ඊළඟට ඇල්කයින වලින් පස්සේ උන අර විදියට. එතකොට මෙතන තියෙන්නේ ඇල්කයින කාණ්ඩයක්. මේ තියෙන ඇල්කයිනයක්. හරි. ඇල්කයින වලින් පස්සේ මෙතනට අපිට ගන්න පුළුවන් ඇල්කීන. හරි. ඇල්කීන කියන්නේ ද්විත්ව බන්ධන කාණ්ඩයක්. ඕක මතක තියෙන්න ඕන. ඇල්කීන වලින් පස්සේ ගන්න පුළුවන් ඇල්කේන. ඔය ටික එක පිළිවෙලට යනවා. ඇල්කේන ඊට පස්සේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව අවසානෙටම තියෙන්නේ ඇල්කිල් හේලයිඩ් කියන එක. ඒ කියන්නේ ප්‍රමුඛතා අනුපිළිවෙලේ අඩුම දෙක. ඇල්කිල් හේලයිඩ්. ඒ කියන්නේ ආර් කාණ්ඩයක් එක්ක X කාණ්ඩයක්. මම කිව්වේ හැලජන කාණ්ඩයක් සම්බන්ධ වෙනවා කියලා. අන්න එහෙනම් ප්‍රමුඛතා අනුපිළිවෙලේ අන්තිමටම ඉන්නේ ඇල්කිල් හේලයිඩ්, මුලින්ම ඉන්නේ කාබොක්සිලික් අම්ල. හරි. දැන් මේ තියෙන අනුපිළිවෙල මුලින් ඉඳ ළඟට ඔයාලට හරි පිළිවෙලට මතක තියෙන්න ඕන. අපි හිතමු ක්‍රියාකාරී සංයෝග කිහිපයක් තියෙන එකක් පිට දෙනවා සංයෝගයක්. මේක අපි හිතමු ඇල්කේනයක් තියෙනවා, කීටෝනයක් තියෙනවා, එස්ටරයක් තියෙනවා. එකක. අපි මෙතනින් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මොකක්ද? ඇල්කේනයකුත් තිබ්බ, කීටෝනයකුත් තිබ්බ, එස්ටරයකුත් තිබ්බ. උතනින් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ
මේ අණුපිළිවෙලේ ඉදිරියෙන් ඉන්නේ පරමාණු. මොකද්ද? ඇල්කේනද ඉදිරියෙන් ඉන්නේ කීටෝනේද නැත්නම් එස්ටරේද? එස්ටරේනේද උඩින් ඉන්නේ. එහෙනම් ඒ සංයෝග වර්ගය එස්ටරයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක ඔයාලට ඉස්සරහට කියලා දෙනවා IUPAC නාමකරණයේදී අපි මේවා එකින් එක සාකච්ඡා කරනවා වෙන වෙනම. හරි. එතකන් මේක ලියා ගන්න පැහැදිලිව මේක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන එකක්. IUPAC නාමකරණයට ගොඩක්ම වැදගත් එකක්. හරි. පැහැදිලිව ලියා ගන්න ඕන. හරි. මම ඔයාලට පොඩි උදාහරණ ටිකක් දෙන්නම් මේකේ ප්‍රමුඛතාවන පිළිවෙල අපි කොහොමද අඳුරගන්නේ කියලා බලන්න. හරි. මම ගණන් දෙක තුනක් දෙන්නම් බලන්නකෝ කියන. මේ ටික මකනවා. හරි. මොන බලාගන්න. ප්‍රමුඛතාවන පිළිවෙල අනුව ප්‍රධානතම සංයෝගය තෝරන්න ඕන. මම දෙනවා ගණන් තුනක් දෙනවා. මෙන්න පළවෙනි එක CH3 ඍණ C ත්‍රිත්ව බන්ධනය C ඍණ හරි ඔන්න පළවෙනි සංයෝගය මම සංයෝග තුනක් විතර දෙන්නම්. ඔයාලා තමයි මේක try කරන්න කොහොමද හදන්නේ කියලා try කරන්න. හරි ඊට පස්සේ මේ වගේ ප්‍රධානතම සංයෝග මේක ක්‍රියාකාරී කාණ්ඩ කොච්චර තියෙනවද කියලා දැන් බලන්න ඕනේ. ව්‍යුහය මතක තියෙන්න ඕනේ ක්‍රියාකාරී කාණ්ඩවල. හරි. ඉස්සෙල්ලා ව්‍යුහ ටික ලකුණු කරගන්න ඊට පස්සේ බලන්න ප්‍රමුඛතාවන පිළිවෙල උඩින් බින්නේ මොකද්ද කියලා. ඉස්සරහින් ලියන්න උඩින් බින්න සංයෝගයේ නම. ඒක තමයි කරන්න තියෙන්නේ. හරි කරන්න බලන්න. ඔය පැහැදිලිව කරන්නේ ටික උමනාවෙන් කරන්න මේ වැඩ කරනකොට මේක අනිවාර්යයෙන්ම වැදගත් ඒවා. IUPAC නාමකරණයට අනිවාර්යෙන් මේ ටික ඕන. හරි ඔන්න ගණන් හතරක් දුන්නා. ඔය හතර කරන්න බලන්න. වෙලාව දෙන්න. හරි කරන්නේ. හරි. හරි. එහෙනම් බලාගන්න මම එඩිට් කරන්නම්. හරි. මේකේ බලන්න පළවෙනි එකේ ක්‍රියාකාරී කාණ්ඩ කොච්චර තියෙනවද කියලා පළවෙනි එකේ ක්‍රියාකාරී කාණ්ඩ මෙන්න මෙතන තියෙනවා ඇල්කයිනයක්. ඇල්කයින. ත්‍රිත්ව බන්ධනයක් කියන්නේ ඇල්කයිනයක් නේ. මෙතන තියෙනවා ඇල්ඩිහයිඩයක්. හරි. දැන් බලන්න ප්‍රමුඛතාවන පිළිවෙල අනුව උඩින් ඉන්නේ ඇල්කයිනයක්ද ඇල්ඩිහයිඩයක්ද? උඩින් ඉන්නේ. ඇල්කයිනද ඇල්ඩිහයිඩද? ප්‍රමුඛතාවන පිළිවෙල උඩින්ම හිටියේ මොකද්ද? ඇල්ඩිහයිඩ් කියන එක නේද? හොඳට බලන්න. ඇල්ඩිහයිඩ් කියන එක තමයි උඩින් හිටියේ ඇල්කයින වලට කලින්. එහෙනම් මේ සංයෝගය ඇල්ඩිහයිඩයක්. ඒවට වෙන වෙනම නම් තියෙනවා. ඒ ඔයාලට දෙනවා ඉස්සරහට IUPAC නාමකරණය කරද්දී. හරි. ඊළඟට මේක. මෙතන තියෙනවා ඇල්කීනයක්. ඔන්න වඳුර ගන්නවා ditth බන්ධනයක්. මෙතන තියෙනවා මෙන්න මොකද්ද මේ? ප්‍රධානතම සංයෝගය. ප්‍රමුඛතාවන පිළිවෙල උඩින්ම හිටියේ මේක නේද? කාබොක්සිලික් අම්ලයක්. එහෙනම් මේ සංයෝගය මොකක්ද අනිවාර්යෙන්ම? කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ලයක් වෙනවා. හරි මේකෙත් බැලුව බැලමට මෙතන තියෙනවා ත්‍රිත්ව බන්ධනයක්. ඒ කියන්නේ ඇල්කයිනයක්. ඇල්කයිනයක්. ඊට පස්සේ අන්න මෙන්න මේ ටික බලන්න. මෙන්න මේ කොටස මොකද්ද කියලා මේ. අන්න මං කිව්වා කාබන් එක ද්විත්ව බන්ධනයක් ඇවිල්ලා ඊළඟට ඔක්සිජන් එකක් තියෙනවා නම් එහෙම එකම තියෙන්නේ එකයි එස්ටර කියලා විතරයි කියලා. හරි. දැන් බලන්න ඇල්කයිනද ප්‍රමුඛතාවන පිළිවෙලේ උඩින් හිටියේ එස්ටරයක්. එස්ටරයක් නේද? එහෙනම් මේ වර්ගයේ එස්ටර. එස්ටර අන්න හරි. ඊළඟට හතරවෙනි එක හොඳට බලන්න. හතරවෙනි එකේ මෙතන තියෙන්නේ මොකද්ද කියලා බලන්න. මෙන්න මේ කොටස. හරි. මෙන්න මොකද්ද? ඇල්ඩිහයිඩයක් තියෙන්නේ. අනිත් පැත්තට තියෙන එක අඳුර ගන්න ඕනේ. ඇල්ඩිහයිඩයක්. ඊළඟට බලාගෙන යන්න. මෙතන තියෙන තව එකක්. CO2H ව්‍යුහා බන්ධන පාඩම මතකයි නම් මේක ව්‍යුහය ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද CO2H කියලා කියන්නේ? මේක හරියට බන්ධන වල ලුයිස් ව්‍යුහය ඇඳ ගමු මෙන්න. CO2H කියන්නේ ඔන්න ඕක නේද? ඔන්න. මේ මොකද්ද එතකොට තියෙන්නේ? කාබොක්සිලික් අම්ලයක්. එහෙනම් මේක තමයි ප්‍රමුඛතාවන පිළිවෙලේ උඩින් ඉන්නේ. එහෙනම් මේක ඇවිල්ලා කාබොක්සිලික් අම්ල.
හරි. ඔන්න. ওই විදිහට තමයි එහෙනම් ප්‍රධාන කාණ්ඩය මොකක්ද කියලා තෝරන්නේ. මේකට තමයි අපි ප්‍රමුඛතානුපිළිවෙල කියන එක ඉගෙන ගත්තේ. හරි. එහෙනම් ඔය ටික පැහැදිලිව ලියා ගන්නකෝ. ඔය ටික ගොඩක් වැදගත්. පැහැදිලිව ලියා ගන්න හැටි. හරි. මේකෙන් පස්සේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා IUPAC නාමකරණයෙන් ගණන් හදන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ඇලිපැටික කාබනික සංයෝග එකින් එක වෙන් කරලා හඳුනා ගන්නවා. ඇල්කේන වලට වෙනම නාමකරණයක්, ඇල්කීන නාමකරණය, ඒ හැම එකක්ම වෙන වෙනම නාමකරණය කරනවා. අන්තිමට තියෙනවා මේ හැම සංයෝගයක්ම එකට තියෙනවා මෙන්න මේ වගේ සංයෝග නාමකරණය කරන්න. හරි. එතකන් මේ උගන්වපු ටික හොඳට බලා ගන්න. මේ ටික ගොඩක් වැදගත්. මූලික ටික හරියට අල්ලගත්ත කියලා කියන්නේ ඊළඟ ටික කරගෙන යන එක ඔයාලට ලේසි. හරි. එහෙනම් මේ ටික පැහැදිලිව ලියා ගන්න.